ආයුබෝවන් අද අපිට පටන් ගන්න තියෙන්නේ මේ පන්තියේ බැංකු සැසඳුම් ප්‍රකාශන පාඩම. බැංකු සැසඳුම් ප්‍රකාශන පාඩම අපි මුල ඉඳන්ම තියරි එක සම්පූර්ණයෙන්ම මේ පන්තියේ කතා කරනවා. හරිද? එන්න එතකොට බැංකු සැසඳුම් දැන් බැංකු සිස්ටම් ගැන කලින් දන්න ඒවා සියල්ල අමතක කරන්න. කලින් ඉගෙන ගත්ත ඒවා ඔක්කොම දැන් දන්නේ නැහැ. හරිද? දැන් මොකද්ද මේ බැංකු සැසඳුම් කියන පාඩමේදී අපි කතා කරන්නේ මොකද්ද? මේ පාඩමේ නම තමයි මොනවද? බැංකු සැසඳුම් ප්‍රකාශන. බැංකු සැසඳුම් ප්‍රකාශන. මේ පාඩමේදී අපි කතා කරන්නේ මොකක් ගැනද? මේකෙදි අපි කතා කරන්නේ ව්‍යාපාරවලට බැංකුවේ තියාගන්න පුළුවන් ගිණුම්. බැංකුවේ ව්‍යාපාරවලට පුළුවන් වෙනවා බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යන්න. හරිද? මෙන්න තියෙනවා බැංකුවක්. මෙන්න මේ බැංකුව තුල ව්‍යාපාරයට පුළුවන් මොකද්ද තියාගෙන යන්නේ? පොඩි ගිණුමක් තියාගෙන. මේ තියෙන ගිණුම. මෙන්න මේ ගිණුම තුලට ව්‍යාපාරය මෙන්න අපේ ව්‍යාපාරය. අපේ ව්‍යාපාරයට පුළුවන් මේ ගිණුමට මුදල් තැන්පත් කරන්න පුළුවන්. තව සල්ලි ගන්න පුළුවන්. තැන්පත් කරන්නත් පුළුවන්, සල්ලි ගැනීම කරන්නත් පුළුවන්. තව එක දේවල් වලට සල්ලි ගෙවීම කරන්නත් පුළුවන්. ඔන්ලයින් බැංකින් පහසුකම් හම්බ වෙනවා, චෙක් පොතක් හම්බ වෙනවා, ඒ වගේ දේවල්. ඒ කියන්නේ මෙන්න මේ ගිණුමට කියනවා අපි විශේෂ නමක්. ව්‍යාපාරයකට බැංකුවේ පවත්වා ගන්න පුළුවන් ගිණුමට අපි කියනවා ජංගම ගිණුම කියලා. ජංගම ගිණුම. වැරදියට තේරුම් ගන්න එපා. ව්‍යාපාරයකට විතරක් නෙවෙයි ජංගම ගිණුමක් බැංකුවේ පවත්වාගෙන යන්න පුළුවන්. අපිටත් පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙක්ට බිස්නස් එකක් කරනවා නම් අපේ නමින් අපිට ජංගම ගිණුමට ඉංග්‍රීසියෙන් කියනවා කරන්ට් account එකක්. මේ කරන්ට් account එක අපිට අපේ නමින් උනත් පවත්වාගෙන යන්න පුළුවන්. හරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකට හම්බ වෙන විශේෂ වරප්‍රසාදය තමයි මේකට හම්බ වෙනවා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ගනුදෙනු කිරීමට හැකියාවක් හම්බ වෙනවා. හරිද? එතකොට මොකද්ද මේ චෙක්පතකින් ගනුදෙනු කරනවා කියලා කියන්නේ? චෙක්පතක් කියලා කියන්නේ දැන් ඔයාලා ගිහිල්ලා දැන් බැංකුවල වැඩිපුරම තියෙන්නේ මේ account මෙන්න මේ ජංගම ගිණුම්ද වැඩිපුරම තියෙන්නේ වැඩිම තියෙන ඉතිරි කිරීමේ තැන්පතු. වැඩිම ප්‍රමාණයක් බැංකුවල තියෙන්නේ ඉතිරි කිරීමේ තැන්පතු. ඉතුරු කිරීමේ ගිණුම් වර්ග. ඒක නිසා තමයි අර බැංකුවට යනකොට බැංකුවේ අර උඩින් එල්ලලා තියෙනවා එක එක ගිණුම් වල නම්. ටීවී එකේ ඇඩ් දානවා එක එක ගිණුම් වල නම්. එක එක ළමයින්ට හඳුන්වලා දෙනවා විවිධ ගිණුම්. අන්න ඒ සියලු ගිණුම් වලට අපි කියනවා ඉතිරි කිරීමේ ගිණුම් කියලා. ඉතිරි කිරීමේ ගිණුම්. ඒවට කියන්නේ අපි ඉතිරි කිරීමේ ගිණුම් කියලා. දැන් ඔයාලා දාලා ඇතිනේ. සමහර ළමයි දාලා තියෙනවා 18+ කියලා account එක. හරිද? 18+ කියලා ගිණුම් වර්ගයක් තියෙනවා ලංකාවෙන්. අවුරුදු 18ට වැඩි ළමයි. සාමාන්‍ය ඉදිරි කිරීමේ තැන්පතු. ඊළඟට කියනවා කාන්තා රන්දිරිය කියනවා. හරිද? ඊළඟට මොකද්ද? දිවිසුරකම් කියලා කියනවා. ඊළඟට ඉසුරු දාන, සිසු දාන ඔන්නෝම විවිධ වර්ගවල මුදල් තැන්පත් කිරීමට අදාළ ගිණුම් කියනවා. අන්නේ ගිණුම් වලට අපි කියන්නේ ඉදිරි කිරීමේ ගිණුම් කියලා. විවිධ නම් වලින් දාලා තියෙනවා. හරිද? ඔයාලගේ සාමාන්‍යයෙන් ඉදිරි කිරීමේ ගිණුමක ඔයාගේ සල්ලි කීයක් හරි දාලා ඇතිනේ රුපියල් 100ක් හරි දාලා තියෙන ගිණුමේ නම කියන්න බලන්න. නම දාන්න බලන්න chat එකට එක එක්කෙනා දාලා ඇතිනේ සල්ලි කීයක් හරි. ඒ සල්ලි දාපු Taman දන්න ගිණුමක නමක් කියන්න. නමක් දාන්න බලන්න chat එකට. මොකක් හරි Taman දන්න එක.
क्या මොකක්ද BOC 14 plus ඉසුරු දාන්න හොඳයි තව රන් කැකුළු හරි ඔය තියෙන්නේ තව මොනවද අනිත් තමයි දාන්න නිකන් ඉන්න එපා හරිද සෙලාන් ටිකිරි හොඳයි හරිද සිසු දාන්න හරි ඉසුරු දාන්න හරි ඒ විදිහට ගිණුම් තියෙනවා විවිධ වර්ගවල ගිණුම් තියෙනවා වයිට් හරි ඉසුරු දාන්න හරි ඒ විදිහේ විවිධ වර්ගවල විවිධ ගිණුම් එක එක නම් වලින් පවත්වන ගිණුම් මොකද අර ඉස්කෝලේ වලට ඔයාලා දන්නවද ඉස්කෝලේ වලට ඇවිල්ලා එක වසරේදී දෙක වසරේදී විතර ඉස්කෝලේ තියෙනවා බොරුවට චිත්ත තරංගය. ওই චිත්ත තරංගෙන් දිනපු කට්ටියට කියනවා ඉස්සර වෙලාවම චිත්ත තරංගෙන් දිනපු කට්ටියට බැංකුවෙන් රුපියල් 100ක් දාලා account එකක් ඕපන් කරලා දෙනවා. ඇයි එහෙම කරන්නේ? අපි දන්නවා අවුරුදු 18ක් වෙනකන් ළමයින්ට account එකෙන් සල්ලි ගන්න බෑ. හරිද? ඒ account එක ඒ ළමයා වෙනුවෙන්ම බැංකුවෙන් එනවා ඉස්කෝලේට අර චිත්ත තරගෙන් අපන් ළමා ඉතිරි කිරීමේ ගිණුම. හරිද? එතකොට ඒ විදිහට පොඩි කාලේදී ළමයින්ට බැංකුවෙන් ඇවිල්ලා ඉස්කෝලේට එක වසරේදී රුපියල් 100ක් දාලා ගිණුමක් ආරම්භ කළා. මෙන්න රුපියල් 100ක් දාලා ගිණුමක් ආරම්භ කරා. එතකොට සාමාන්‍යයෙන් ගෙදර පළවෙනි ළමයා එම නම් මේ ඉස්කෝලේ යන්නේ. එතකොට ගෙදර කට්ටියට හරි සතුටුයි. අනේ අපේ ළමයා චිත්‍රයක් ඇඳලා චිත්‍රය ඇඳපේකට ලංකා බැංකුවෙන් ඇවිල්ලා නැත්නම් ඉතිරි කිරීමේ බැංකුවෙන් ඇවිල්ලා මහජන බැංකුවෙන් ඇවිල්ලා රුපියල් 100ක් මේ දැන් නම් ඒක රුපියල් 500ක් 500ක් දාලා ගිණුමක් ආරම්භ කරලා දුන්නා බලන්නකො 500ක් අපේ ළමයා වෙනුවෙන් මේකයි අපි ඊට පස්සේ දෙමව්පියෝ පෙළඹෙනවා දෙමව්පියන්ට කියනවා එවෙලෙම අර කැම්පස් එකේ වචන වලින් කියනවා නම් දෙමව්පියන්ට එවෙල ගහනවා තෙලක් ගන්න මොකද්ද කියනවා මොකක් කියලාද ඔයාලා හැමදාම මේ ළමයාට ආදරේ ඉන්න රුපියල් 500ක් මාසෙකට දාන්න මේ ගිණුම මාසෙකට රුපියල් 500ක් දානවා කියන්නේ අවුරුද්දකට 6000 එතකොට අවුරුදු 10කට රුපියල් 60000 එක වසරේ ඉන්න ළමෙක් 13 වසරට යනකොට රුපියල් 60000යි 78000ක් එකතු වෙනවා 78000ක් එකතු අන්නේ 78000 බැංකුව දන්නවා මේ මිනිස්සුන්ට ගන්න බෑ අවුරුදු 18 නිකන් ගන්න බෑනේ ගන්න බෑ කියලා දැනගත්ත ගමන් මෙයාලා කරන්න මෙන්න මේක බය නැතුව ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්. බය නැතුව ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුවට පුළුවන් බය නැතුව ණය දෙන්න. ඇයි මේ මිනිස්සු ගන්න ඉන්නේ? ෂුවර්නේ ගන්න ඉන්නේ කියලා. අන්න එතකොට මේකට පොඩි පොලියක් දීලා ඒකයි මෙන්න මේ පොඩි ළමයින්ගේ ඉතිරි කිරීමේ ගිණුම් පවා දැඩි ප්‍රවර්ධනයකින් එයාලා ඉහළලා හරිද එන්න ළමයාට සල්ලි දාන්න ඔබේ ළමයා වෙනුවෙන් ළමයාගේ අනාගතය වෙනුවෙන් හරිද එහෙම කියලා සල්ලි දාන්නේ ළමයාගේ අනාගතය වෙනුවෙන් නෙමෙයි බැංකුවේ අනාගතය අද කාලේ වෙනකොට බැංකුවේ සල්ලි දැම්මොත් එහෙම අනාගතයක් නැහැ බැංකුවේ සල්ලි දාලා හම්බ වෙන පොලියට වඩා වැඩි පොලියකින් මොකක් වෙනවද උද්දමනය වැඩි වෙනවා එතකොට රුපියල් 1000ක් අද රුපියල් 1000කින් අද ගන්න පුළුවන් බඩු ප්‍රමාණයයි 1000ක් බැංකුවේ දාලා තියලා ලබන අවුරුද්දේ පොලියත් එක්ක හම්බ වෙන මුදලින් ලබන අවුරුද්දේ අද වගේ දවසක ගන්න පුළුවන් බඩු ප්‍රමාණයයි වෙනස්. හිතන්න 110ක පොලියකට දැම්මා කියලා. ඔයා අද රුපියල් 1000කට ගේනවා හාල් කිලෝ 10ක්. හාල් කිලෝ 10ක් ගේන්නේ. ඔයා මේ 1000න් හාල් ගේන්නේ නැතුව බැංකුවේ දානවා 110ක පොලියකට. එතකොට ලබන අවුරුද්දේ ඔයාට හම්බ වෙනවා 1100ක්. ලබන අවුරුද්දේ අද වගේ දවසක ඔයා මේ සල්ලි ටික ගන්නවා මේ 1100 ගන්න. දැන් 10ක් හම්බ වෙන්නේ නැහැ. දැන් හම්බ වෙන්නේ 100ට සාමාන්‍ය ස්ථාවර තැන්පතු වලට 7ක් විතර. හරිද? ඒක ලබන අවුරුද්දේදී ඔයාට අද වගේ දවසක හම්බ වෙන්නේ 1070. ස්ථීර තැන්පත් දැම්ම. හරිද? එතකොට 1000ට 1070. අද 1000ට හාල් කිලෝ 10ක් ගන්න පුළුවන්. ලබන අවුරුද්දේ අද වගේ දවසක හාල් කිලෝ 10ක් ගන්න පුළුවන්. බෑ. ගන්න බෑ. ස්ථීරවම ගන්න බෑ. හරිද 10යි ඒ කියන්නේ කිලෝ එකක් 10ට ගන්නවා කියන්නේ කිලෝ 10ක් ගන්නවා කියන්නේ කිලෝ එකක් 100යි. තව අවුරුද්දක් යද්දි කිලෝ එකක් 10 මේ 107කටද නෑ. අනිවාර්යයෙන් ලබන අවුරුද්ද වගේ නම් කිලෝ එකක් 120ක් විතර. දැන් 100ට තියෙන එක.
එතකොට ඒක දැන් වර්තමානයේ වෙද්දි බැංකුවේ සල්ලි දානවා කියන එක ඵලදායි නෑ. එතකොට සල්ලි ගබඩා කරගන්න ඕන කොහොමද අපි? සල්ලි තියාගන්න ඕනේ අපි සල්ලි විදියට නෙමෙයි. සල්ලි විදියට සල්ලි තියාගත්තොත් එහෙම දැන් වර්තමානයේදී ෆේල් වෙනවා. ඒක නිසා සල්ලි තියාගන්න ඕනි වත්කමක් විදියට. එහෙම තියාගන්නවා සල්ලි නැති එක තමයි ප්‍රශ්නේ. හරිද? එතකොට දැන් බඩු මිල වැඩි වෙනවා, පෙට්‍රල් මිල වැඩි වෙනවා, පෙට්‍රල් මිල වැඩි වීමත් එක්ක තෙල් මිල වැඩි වීමත් එක්ක සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. හරිද? එතකොට තමයි උද්දමනය. ඔය උද්දමනය ඉකෝන වලදී කියලා දෙනවා. උද්දමනය ඇති වෙන ප්‍රධානම හේතුව තමයි තෙල් මිල ඉඳලා. තෙල් කියන එක හැම ශේෂ්ත්‍රයක් කෙරෙහිම බලපාන. හැම ශේෂ්ත්‍රයකටම බලපානකොට බඩු මිල තවත් එන්න වැඩි. හරි. එතකොට ඒ අපි කතා කරේ ඉතිරි කිරීමේ තැන්පතු ගැන. ඉතිරි කිරීමේ තැන්පතු වලින් පරිබාහිරව වෙනම ගිණුමක් අපිට හඳුන්වා දීලා තියෙනවා බැංකුවේ මොන ගිණුමද? ජංගම ගිණුම. අර ඉතිරි කිරීමේ ගිණුමක් අපි ආරම්භ කරපුවම අපිට හම්බ වෙන්නේ පොඩි පාස් පොතක්. පාස් පොතක් හම්බ වෙනවා මේකේ තියෙනවා තැන්පත් කිරීම සහ නිකුත් කිරීම ඔක්කොම ටික මේකේ තියෙනවා. තැන්පත් කිරීම සහ සල්ලි ගැනීම. දැන් එතකොට මෙන්න මේ ජංගම ගිණුමකට ව්‍යාපාරයකට පටන් ගන්න පුළුවන් මෙන්න මේ ජංගම ගිණුම. ඇයි ව්‍යාපාරත් ඇයි ජංගම ගිණුමක් ආරම්භ කරන්නේ? එයාලටත් තියුණා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න. අපිට වගේම බැංකුවට ගිහිල්ලා පාස් පොත දීලා හරි ATM කාඩ් එකකින් හරි ඔන්ලයින් බැංකින් වලින් හරි එයාලට සල්ලි ගෙවන්න තිබුණා. ඇයි මෙයාලා මේක පටන් ගන්නේ? එහෙනම් ඇයි ව්‍යාපාර වලට වෙනම මේ ජංගම ගිණුමක් නැත්නම් කරන්ට් account එකක් පටන් ගන්න අවසර දීලා තියෙන්නේ ඇයි? හඳුනා දීලා තියෙන්නේ. එකක් තමයි මේකට හම්බ වෙනවා විශේෂිත වූ ආරක්ෂාවක්. ඒ කියන්නේ මේකේ සල්ලි ටික දාලා තියෙන කවුරක්වත් ගන්න බැරුව මේ වලලලා මේ වලක් කපලා ඉල වල ඇතුලේ එහෙම දාලා තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි මේකෙදි හම්බෙන්නේ. ගනුදෙනු කරන්න පුළුවන් පහසුයි. ඒ වගේම ඒ පහසුකම තුල ඒ ගනුදෙනුවට වඩා සුරක්ෂිතතාවයක්. අර ඉතිරි කිරීමේ ගිණුමකට වඩා සුරක්ෂිත බවක් හම්බෙනවා. ආරක්ෂාව. අනිත් එක තමයි චෙක්පත් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකියි. චෙක්පතක් කියන්නේ මොකද්ද? අපේ සල්ලි ටික බැංකුවේ දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ සල්ලි ටික අපේ යාළුවෙක් කියලා හිතන්නකෝ බැංකුව. අපේ යාළුවෙක්ට දීලා තියෙනවා බැංකුවේ. බැංකුවේ යාළුවෙක්ට නෙමෙයි. බැංකුව අපේ යාළුවෙක්. එයාට දීලා තියෙනවා අපේ සල්ලි ටික. අපි කියනවා මගේ සල්ලි තමයි ඔයා ළඟ තියෙන්නේ. මම කියන ඕනෙම වෙලාවක හොයන්න ඔයා ටුඩේ නෑම නැත් එඩින් ගන්න දෙන්න. ටුඩේ බිව නෑ නේද? ගවුට් තමයි මයික් ඕෆ් කරන්නේ. හරි. එතකොට බලන්න මෙන්න මේ ජංගම ගිණුම් වලට දීලා තියෙනවා ඒ යාළුවෙක්ට අපි කියනවා ගෙවන්න. මගේ සල්ලි ටික ඔයා බැංකුවෙන් ගෙවන්න. මම කියන වෙලාව. මම කියන වෙලාවට ඔයා ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න. ඔයාලා සමහර වෙලාවට ඔය කියනව නේද කතාවට කියනව නේද? ඔයා කියන වෙලාවට මම මේක කරන්න බැඳිලා නැහැ කියලා. හරිද? අපි අහනවා ඔයා කියන වෙලාවට අපි එහෙම කරන්න ඔයාගේ කවුද මම? කවුද? එහෙම අහනවා. එහෙම අහන වෙලාවල් තියෙනවා. අන්න එතකොට අපි එහෙම කවුරුවක් කියන වෙලාවට වැඩ කරන්න බැඳිලා නැහැ. ඒ වුණාට මෙන්න මේ ජංගම ගිණුම කරන්ට් account එක කියන වෙලාවට ගෙවන්න බැඳිලා ඉන්නවා. එහෙනම් මෙන්න මේ කරන්ට් account එකට හම්බ වෙනවා මොන ගිණුමක්ද? ජංගම ගිණුම. ජංගම ගිණුමට හම්බ වෙනවා. ජංගම ගිණුමෙන් අපිට ගෙවන්න පුළුවන් චෙක් පතකින් ගෙවන්න පුළුවන්. මෙන්න තියෙනවා චෙක් පත. චෙක් පතක් මෙන්න මේ චෙක් පතෙන් පුළුවන් මේකේ තියෙනවා
මෙන්න මේ නම සඳහන් පුද්ගලයාට මෙන්න මේ අද අහවල් මුදල අනේ ගෙවන්නකෝ කියලා නෙමෙයි තියෙන්නේ. ගෙවනු අන කිරීම. ගෙවනු කියලා තියෙන්නේ. නැත්නම් මේ චෙක් පත තුල නෑ මෙන්න මේ අමල් කියන පුද්ගල අමල් නුවන් මේ කියන පුද්ගලයාට රුපියල් 50000ක මුදලක් අනේ ගෙවන්න පුළුවන්ද ගෙවන්න බැයිද ඇයි එහෙම කරන්නේ? එහෙම නිකන් මෙතන මේක අඬාවල පෙන්නේ නෑ. මෙතන අඬු කඳුලින් ඉන්න තැන නෙමෙයි. අපේ සල්ලි බැංකුවේ තියෙන්නේ. අපි කියනවා යාට බැංකුවට අපි කියනවා පැහැදිලිව මෙන්න මේ නම සඳහන් පුද්ගලයාට මෙන්න මේ මුදල ඇවිල්ලා මේ චෙක් පත දීපුවම් ගෙවනු අනිවාර්යෙන් ගෙවන්න. එතකොට බැංකුව එහෙම ගෙවන්න බැඳිලා ඉන්නවා. අන්න ඒ ගිණුමකට තමයි ජංගම ගිණුම කියන්නේ. ඒක කොයි වෙලාවෙද කියන්නේ? කොයි වෙලාවෙද චෙක් පත එන්නේ? ඒ වෙලාවට ගෙවන. හැබැයි මේකෙදි බලනවා වෙන කෙනෙක්ටත් මේ ටික ලියාගෙන ගිහිල්ලා ගෙවනු කියන එක දෙන්න පුළුවන් බැංකුවට. ඒක නිසා බලනවා මෙන්න මෙතන ගහලා තියෙන අස්සන අපි බැංකුවට දීලා තියෙන අස්සනවල මෙතන ගහලා තියෙන්නේ. අපි බැංකුවට දීපු අස්සනවල මෙතන ගහලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙන විස්තර ටික ඔක්කොම හරිද? මේකේ වංචාවක් තියෙනවද? කියන එක ඔක්කොම මේ චෙක් පත තුලින් බලනවා. බලලා තමයි ගෙවීම කරන්නේ. එතකොට අපිට මෙන්න මේකෙන් පොඩි වාසියක් එනවා. අපේ කඩේට හදිස්සියේ ඇවිල්ලා අපි අතේ දැන් සල්ලි නැහැ කීයක්වත්. කඩේ බිස්නස් උත් නැහැ මේ දවස්වල. ඩිලිවරි යන අය බඩු ඇවිල්ලා බඩු ටික දාලා එයාලා කියනවා චෙක් එකක් දෙන්න කියලා හිතනවා. සල්ලි නැත්තම් චෙක් එකක් දෙන්න කියලා. අපි බැංකුවෙන් ගන්නම් කියනවා. බැංකුවේ සල්ලි නැහැ. එතකොට අපි කියනවා හරි මෙහෙම කරමු. ඔයාට මම දෙන්නම් චෙක් එකක්. අද දිනේ දාපු එකක් නෙමෙයි. මම තව දවස් 10ක් ඉස්සරහා දිනයක් දාපු එකක් දෙන්නම්. හරිද? මම කියනවා මම තව දවස් 10ක් ඉස්සරහා දිනේ දාපු චෙක් එකක් දෙන්නම්. අද දිනේ කවද්ද? අද දිනේ ඇවිල්ලා 13යිනේ. මම කියනවා 23 වෙනිදා දිනේ දාපු චෙක් එකක් දෙන්නම්. මේ චෙක් එක සම්පූර්ණයෙන් ලියලා මම අස්සම් කරලා ඔක්කොම කරලා දෙනවා. ඔයා 23 වෙනිදා බැංකුවට මේ චෙක් එක ගිහිල්ලා දීලා සල්ලි ගන්න. මම 23 වෙනිදා වෙනකොට මේ බඩු ටිකෙන් ටිකක් විකුණලා හරි ඒ අදාළ සල්ලි ටික බැංකු account එකට දාලා දෙන්න. හරිනේ ඒක දැන් වැඩේ ලේසි. එයා ඇවිල්ලා බඩු දුන්නා. බඩු ටික ගත්තෙත් අපි ණයට නෙමෙයි සල්ලි දුන්නා. සල්ලි දුන්නේ හැබැයි තව දවස් 10ක් ඉස්සරහා දවසක් දාලා. තව දවස් 10කින් එයාට බැංකුවට දාලා තමයි සල්ලි ගන්න පුළුවන්. අන්න බලන්න මේකෙන් හම් වෙන ව්‍යාපාරයට හම් වෙන වාසිය. ඔන්න ඔය වාසි නිසා තමයි අපි මොකක් කරන්නේද? ජංගම ගිණුමක් පාත්තාගෙන යන්නේ. මේක ගනුදෙනු තෙක්මදක් කියන්නේ ඔයාලා BS වල ඉගෙන ගන්නවා. ගනුදෙනු කළ හැකි ලියවිල්ල. ගනුදෙනු කළ හැකි ලියවිල්ල. එතකොට පුළුවන් එක්කෝ ඒ චෙක් පත හිමි කෙනාට මේ චෙක් පත ළඟ තියාගෙන බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්නත් පුළුවන් දවස් 10කින්. නැත්නම් තව එක්කෙනෙක්ට මේක පිටසන් කරලා දෙන්නත් පුළුවන්. ඔය දෙකම කරන්න පුළුවන්. දෙකම කරන්න පුළුවන් නිසා චෙක් පතක් කියන්නේ මේ වගේ වඩා වාසිදායක. ඊළඟට තව දෙයක් හම්බුනේ. අපි බිස්නස් කරගෙන යනකොට අහලා තියෙනවද බිස්නස් කරන කට්ටිය කියනවා රෝල යන්නේ බිස්නස් එකේ කියලා. ඒ කියන්නේ මොකද්ද ගල් රෝලක් කරගෙන යනවා බිස්නස් එකේ. එහෙම ගල් රෝලක් කර එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. හරිද? මෙතනදී මේ කියන්නේ රෝලක් යනවා කියලා කියන්නේ ණය වෙනවා සල්ලි දානවා. ණය වෙනවා සල්ලි දානවා. ණය වෙනවා සල්ලි දානවා. ඔය ඇතුලේ තියෙන සල්ලි ටිකම කරකවනවා කියන එක තමයි ඒ කියන්නේ. බඩු ගේනවා ඒ ටික විකුණනවා ඒ සල්ලි ටික ටිකක් කරකවනවා. එහෙමනේ කියන්නේ. ඇතුලේ සල්ලි ටිකක් කරගෙන තියෙනවා. හරිද? සල්ලි එන්න ඕනේ සල්ලි යන්න ඕනේ. එන්න ඕනේ යන්න ඕනේ. ඒ විදිහට. ඔය විදිහට යනකොට සමහර වෙලාවල් හම්බ වෙනවා බැංක් account එක 0 වෙලා ඒ වුණාට කාගෙන්වත් සල්ලි හම්බ වෙලා නැහැ. බැංකුවේ සල්ලි නැහැ. ඒ වුණාට අපිට ගෙවීමක් කරන්න තියෙනවා. හරිද? එතකොට ජංගම ගිණුම් හිමියන්ට කියනවා බැංකුව ඔයා බය වෙන්න එපා මම ඉන්නවනේ කියලා කියනවා. ඒ කියන්නේ බැංකුව කියනවා ඔයාගේ දැන් මේ account එක දිහා බලපුවම මුදලට සල්ලි ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. සල්ලි ඇවිල්ලා ගිහිල්ලා යන බව අපිට පේනවා. පේන නිසා ඔයාට අපි දෙන්නම් කෙටි කාලීන ණය මුදල. ඔයාට අපි දෙන්නම් කෙටි කාලීන ණය මුදල සල්ලි ඉවර වුණත් පාවිච්චි කරන්න මෙන්න මේ ලිමිට් එක දක්වා. එන්නේ ලිමිට් එකට කියනවා අපි අයිරාව. අයිරා පහසුකම්. අයිරා පහසුකම් දෙන්න. හරිද? මොකක්ද අයිරා පහසුකමක් කියන්නේ?
බැංකු account එකේ සල්ලි ටික ඉවරයි දැන්. බැංකු account එකේ bank account එකේ සල්ලි නෑ දැන්. ඉවරයි. ඒත් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. මොකද දැන් බැංකුව අපිත් එක්ක ගොඩාක් යාළුයි. මේ කරන්ට් account එකක් කියන්නේ නිකන් අපේ යාළුවෙක් වගේ තමයි බැංකුව. ඒක නිසා තමයි මේක දීලා තියෙන්නේ. ඒතර අපේ යාළුවෙක් නිසා එයා දෙනවා අපිට කෙටි කාලීන ණය පක්ෂ. අපිට ඕනේ නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඕනේ නැත්නම් පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. අපි කරන්න ඕනේ පාවිච්චි කරපු ගානට අදාළ සල්ලි ටික බැංකුවට දාන්න. බැංකුව නිකන් අය දෙන්නේ නැහැ. පොඩි පොලි මුදලක් අය කරනවා. පොලි මුදලක් අය කරනවා. අපි මේ පොලියත් එක දානවා. නමුත් මේ අයිරාව කියන්නේ දිගු කාලීන ණය පහසුකමක් නෙවෙයි. මේ අයිරාව කියන්නේ කෙටි කාලීන ණය පහසුකම. ඒ කියන්නේ බැංකු account එකේ ඍණ මුදලක්. ඔයාලා ෆෝන් එකේ සල්ලි ඉවර වුණාම මොකද්ද ගන්නෙ? ෆෝන් එකේ සල්ලි ඉවරයි. ගන්නව මොකද්ද? ලෝන් එකක් ගන්න. මට කියන්න ඔයාලා දන්න විදිහට කියන්න ෆෝන් එකේ ඔය SIM එකට ලෝන් ගන්න දෙන්නේ SIM එක ගත්තේ දවසේම ලෝන් ගන්න පුළුවන්ද? නැත්නම් ටික කාලයක් ගිහිල්ලාද දෙන්නේ? කොච්චර කාලයක් ගියාට පස්සේ දෙන්නේ? දාන බලන්න කැපේ. සාමාන්‍යයෙන් ෆෝන් එකට ලෝන් එකක් ගන්න පුළුවන් වෙන්නේ SIM එක ගත්තේ දවසේමද ටික කාලයක් ගියාට පස්සේ. ටික කාලයක් ගියාට පස්සේ මාස කීයකින්? අන්න රයිට් ඔක්කොම ළමයි දන්නවා. මාස 3ක් ගියාට පස්සේ තමයි දෙන්නේ ලෝන් ගන්න. ඒ කියන්නේ සේරම ළමයි මොනව කරලා තියෙනවද? සේරම ළමයි ලෝන් ගන්න try කරලා තියෙනවා. try කරලා තියෙනවා පුළුවන් තරම්. ඒ කියන්නේ SIM එක ගත්ත දවසම ලෝන් එකක් අරගෙන පොල්ලක් තියන්නත් හදලා තියෙනවා සමහර අය. හරිද? එතකොට එහෙම දෙන්නේ නැහැ මාස 3ක් ගියාට. මොකද මාස 3ක් ගියාට පස්සේ මේක දෙන්නේ. එතකොට SIM එක පරණයි. හොඳට ගනුදෙනු වෙන බව පේනවා. හොඳට ගනුදෙනු වෙන බව පේනවා. එතකොට එයාලා මේ SIM එකෙන් දැන් රුපියල් 30ක් වගේනේ එතකොට දෙන්නේ. ඔය රුපියල් 30 කියන එක මේ SIM එකෙන් එයාලා හම්බ කරලා දෙන්නේ. හරිද? SIM එකෙන් කෝල් ගන්නකොට එයාලා මාස 3ක් යනකොට හම්බ කරලා තියෙනවා. එතකොට මෙයාලට මේ රුපියල් 30ක ලෝන් එක දීලා මෙයා ලෝන් එක රුපියල් 30 අරගෙන ආයි SIM එක පාවිච්චි කරන්නේ නැතුව හිටියා කියන්නකෝ. ඒ වුණාට එයාලට අර සම්පූර්ණ වශයෙන් ගත්තම පාඩුවක් නැහැ. ඇයි 30ක ලෝන් එකක් දුන්නට මොකක්ද වෙලා තියෙන්නේ? 30ක ලෝන් එකක් දුන්නට ඒ 30 හම්බ කරලා තියෙන්නේ. ඒතකොට පාඩුවක් වෙන්නේ නැහැ. එයා SIM එක එතනින් ඉස්සරහට පාවිච්චි කරත් එක නේදත් එක. හැබැයි පාවිච්චි කරෝතින් ලෝන් එක විතරද කපාගන්නේ? ලෝන් එකයි පොලියයි දෙකම කපාගන්න. ලෝන් එකයි පොලියයි දෙකම කපාගන්න. හරිද? ඒ වගේම තමයි මේ ජංගම ගිණුමේ හම්බ වෙන අයිරාව. මේ අයිරාව අපි ගිහිල්ලා ජංගම ගිණුමක් ආරම්භ කරපු පළියට ඉවරෙම අපිට හම්බ වෙන්නේ. හරිද? අයිරාව. අපි ජංගම ගිණුම ආරම්භ කළා ටික දවසක් ගනුදෙනු වෙන බව පේනකොට බැංකුව දෙනවා ණය පහසුකම. ඒකට තමයි අයිරාව. හරිද? ටික කාලයක් යනවා. මේකට ගන්නවා අපකාරයක් ගන්නවා. හරිද? යාළුවගේ තියෙන නීතිමය පසුබිම. ඒ ටික ඔක්කොම සම්පූර්ණ කරාට පස්සේ තමයි මේ අයිරා පහසුකම අපිට වෙන්නම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ කියන්නේ අපි මේ කතා කරන්න හදන ජංගම ගිණුම පිළිබඳ කතන්දරේ තමයි මේ. ජංගම ගිණුම පිළිබඳව සිදුවන ක්‍රියාවලිය. අර ඉදිරි කිරීමේ ගිණුමකට සාපේක්ෂව ඒ හැර චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. හරිද? ඒකට ආරක්ෂාවක් හම්බ වෙනවා. තව අයිරා පහසුකම් කියන එක හම්බ වෙනවා. තව මේකට පුළුවන් ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරන්න. ස්ථාවර නියෝග. ඒ කියන්නේ හිතන්නකෝ. එකපාරක් දැන් මෙන්න මෙහෙම වුණා කියලා. දැන් ගෙදර කරන්ට් බිල ගෙවන්න ඕනේ. ඕක අමතක වෙනවනේ. විදුලි බිල ගෙවන්න ඕනේ ඕක අමතක වෙනවා. අමතක වෙනකොට මොකද්ද වෙන්නේ? යාළුවා ඇවිල්ලා ලයිට් කපලා. අපි දන්නේම නැති වෙලාවක ඇවිල්ලා ලයිට් කපනවා. සමහර වෙලාවට දැන් මටත් ඒක ඇත්තටම වෙලා තියෙනවා. මට කියනවා ලයිට් බිල ගෙවන්න කියලා මට මතක නැහැ. මේ යනවා මේ එනවා මතක නැහැ. හරිද? එහෙම වෙනකොට එක දවසක් මම දන්නේ ලයිට් කපන්න ආවට පස්සේ තමයි දන්නේ අම්මට සිරි ගෙවන්න බැරි වුණා. දැන් එතකොට මොකද්ද කරන්නේ? එහෙම ඇවිල්ලා දැන් මේ මිනිස්සු හදනවා ලයිට් කපන්නද කියනවාද? ලයිට් කපන්නද? මං කියනවා ගෙවනවා. මම ඒ වුණාට පන්ති එක තමයි මං ඉන්නේ. එවලේ ගෙවා ගන්න බෑ. ඒතර අර මිනිස්සු ලයිට් කපන්න. ඒ වුණාට එවලේ මම ලයිට් බිල ගෙවන්න. ගෙවලා යාළුවට පෙන්නන්න ඕනේ මෙන්න. අන්න ඒ වගේ හරිම අමාරු අවස්ථාවල් වලට මුහුණ දෙන්න. මේ මිනිස්සුන්ට කිසිම දෙයක් නැහැ. එයාලට කියලා තියෙන එයාලට ඕඩර් එකක් දීලා තියෙන
ගිහලා ලයිට් කපලා එනවා. එයාලා ආව ලයිට් කැපුවා ගියා. අපි ලයිට් කැපුවොත් එහෙම ආයි ගන්න ලොකු දුකක් විඳින්නේ. ඒක නිසා ඒවල ගෙවන්න ඕන. අන්න ඒකට අපිට අමතක වෙලා. අමතක වෙලා ගියා. එතකොට අපිට බැංකුවට කියා තියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔයා හැම මාසෙකම රුපියල් 1000 ගානේ මෙන්න මේ විදුලි බිල් account එකට ගෙවෙන්න හදා තියන්න. ගෙදර ලයිට් බිල බලනවා. ඒකට සාපේක්ෂ ගාණක් හැම මාසෙම බැංකුවට කියලා තියෙනවා. ඔයා අනිවාර්යෙන් මේ මාසේ 20 වෙනිදාට ලයිට් බිලට මේ ගාණ දාන්න. ස්ථාවර නියම. අපි ලියුමක් ලියලා දෙන්න. ණය වාරිකයක් තියෙනවා. මේකට ලියුමක් ලියලා දෙනවා. මේ ණය වාරිකයේ හැම මාසෙම 10 වෙනිදාට ගෙවන්න හදන්න. එතකොට යාළුවගේ සිස්ටම් එකේ ඔටෝම ගෙවෙනවා. අන්න ස්ථාවර නියම. හරි. එහෙනම් මේ විදිහට විවිධ දේවල් හම්බ වෙනකොට ව්‍යාපාර පෙළඹෙනවා මොනව කරන්නද? මේ ජංගම ගිණුමක් පිළියෙල කිරීමට. ජංගම ගිණුමක් හදන්න, ජංගම ගිණුමක් ආරම්භ කරන්න ව්‍යාපාර පෙළඹෙනවා. එතකොට එයාලට හම්බ වෙන දේ තමයි කෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ හැකියාවක් හම්බ වෙනවා විශේෂයෙන්. ඊට අමතරව ඔන්ලයින් බැංකින් පහසුකම් හම්බ වෙනවා, ATM කාඩ් එකක් හම්බ වෙනවා. ඒ අනෙකුත් සියලු පහසුකම් හම්බ වෙනවා. නමුත් මේකට ඉල්ලන වෙලාවට ගෙවන්න බැඳලා තියෙන නිසා ඉල්ලන වෙලාවට ගෙවන්න බැඳලා තියෙන නිසා පොලියක් හම්බ වෙන්නේ පොලි ලැබීමක් නැත. පොලි ලැබීම නෑ. ව්‍යාපාර ගනුදෙනු පහසු වෙනවා විතරයි. දැන් අර ඉතිරි කිරීමේ ගිණුමකට නම් පොලියක් තියෙනවා. නමුත් මේකට පොලියක්. ඇයි ඉතිරි කිරීමේ ගිණුම වලට පොලියක් තියෙන්නේ? එයාලට ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන සල්ලි ටික බය නැතුව ආයෝජනය කරන්න පුළුවන්. බය නැතුව ආයෝජනය කරන්න පුළුවන්. මොකද ඉදිරි කිරීමේ ගිණුමෙන් මිනිස්සු සල්ලි ඉල්ලන්නේ නැ සම්භාවිතාවය අඩුයි. නමුත් මෙන්න මේ තියෙන ජංගම ගිණුම් වලින් ඉල්ලූ විට ගෙවිය යුතුයි. ඉල්ලන වෙලාවට ගෙවන්න ඕනේ. එතකොට සල්ලි ගෙවන්න බැඳිලා ඉන්නේ. සල්ලි ගෙවන්න බැඳිලා ඉන්නකොට මොකද්ද වෙන්නේ? ඒකේ තියෙන අවදානම වැඩි නිසා මොකද්ද වෙන්නේ? ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බෑ බය නැතුව. බය නැතුව ඉන්වෙස්ට් කරන්න බැරි නිසා මොකද්ද වෙන්නේ? ඒකට පොලි මුදලක් හම්බ වෙන්නේ නැහැ. හරි. එන්න එහෙමනම් ටියුට් එකේ අභ්‍යාසංක 3 ටියුට් එකේ එන්න අභ්‍යාසංක 3ට. අභ්‍යාසංක නෙමෙයි පිටු අංක 3ට. පොඩ්ඩක් කියව ගන්න. පොඩ්ඩක් කියව ගන්න.
හරි බලමු ව්‍යාපාරයක තම ගනුදෙනු පහසු කර ගැනීම සඳහා වාණිජ බැංකුවල ජංගම ගිණුම් පවත්වාගෙන යයි. වාණිජ බැංකුවල ජංගම ගිණුම් පවත්වාගෙන යනවා. කොහොම? ඊට ගහ ගන්න එකේ ජංගම ගිණුම් පවත්වා වාණිජ බැංකුවල ජංගම ගිණුම් පවත්වාගෙන යයි. වාණිජ බැංකුවල විතරයි ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ජංගම ගිණුම් තියෙන බැංකුව වලට කියනවා අපි වාණිජ බැංකු. වෙළඳ බැංකු කියන එක තමයි ඒ කියන්නේ. වෙළඳාම් කිරීමට සඳහා බිහිවුණු බැංකු. ජංගම ගිණුමක් යනවා. මුදල් තැන්පත් කර බැංකුවේ චෙක්පත් නිකුත් කිරීම මගින් ගෙවීම් කිරීමට හැකි ඉල්ලූ විගස ආපසු ලබාගත හැකි වාණිජ බැංකුවක ඇති තැන්පතු ජංගම ගිණුමක් ලෙස හැඳින්වේ. ඒක ගන්න ඉල්ලූ විටක ඉල්ලූ විගස ආපසු ලබාගත හැකි ඉල්ලූ විගස ආපසු ලබාගත හැකි ඊළඟට වෙනම ඉරි ගන්න වාණිජ බැංකුවක ඇති තැන්පත් වාණිජ බැංකුවක ඇති තැන්පත් වැඩිදුර විස්තර සඳහා වාණිජ බැංකු පාඩම අධ්‍යයනය කරන්න BS වල තියෙන වාණිජ බැංකු පාඩම අධ්‍යයනය කරන්න ජංගම ගිණුමක වාසි චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි වීම චෙක්පත් වලින් ගනුදෙනු කරන්න පුළුවන් චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි වීම චෙක්පතක් යනු ජංගම ගිණුම් හිමියා විසින් අස්සන යොදා බැංකුකරු වෙත නිකුත් කරන කොන්දේසි විරහිත ලියවිල්ලකි. දෙක ගන්න ගිණුම් හිමියා විසින් අස්සන යොදා බැංකුවට නිකුත් කරන කොන්දේසි විරහිත ලියවිල්ලකි. කොන්දේසි නෑ. කොන්දේසි කිසිම දෙයක් නෑ. කොන්දේසි විරහිත ලියවිල්ල. ස්ථාවර නියෝග නිකුත් කළ හැකි වීම ස්ථාවර නියෝග ලෙස සලකනුයේ ජංගම ගිණුම් හිමියා විසින් තමාගේ ගිණුම ඇති බැංකුවට යම් ගෙවීමක් කරන ලෙස සිදු කරනු ලබන නියෝග කිරීම සිදු කරන නියෝග කිරීම රක්ෂණ වාරික ගෙවීම උදාහරණයක් විදිහට මේක රක්ෂණ වාරිකයක් ගෙවීම ඒක ස්ථාවර නියෝගයක් අයිරා පහසුකම් ලබාගත හැකි වීම අයිරාවක් යනවා ජංගම ගිණුම් හිමියාට තම ගිණුමේ ඇති ශේෂයට වඩා චෙක්පත් ලැබීමට ලබා දෙන අයිතියයි. මේ සඳහා බැංකුව පොලියක් අය කරගනි. එතකොට ඒක ඉරහා ගන්න ගිණුමේ ඇති ශේෂයට වඩා චෙක්පත් ලැබීමට ලබා දෙන අයිතියයි. ගිණුමේ තියෙන ශේෂයට වඩා චෙක්පත් ලියන්න ලබා දෙන ශේෂය. ණයගති ප්‍රේෂණ එකතු කරවා ගත හැකි වීම. කෙලින්ම ණයගතියන්ගෙන් සල්ලි එකතු කරගන්න පුළුවන් මේ බැංකුවේ කම. හරිද? ණයගතියන්ගෙන් ලැබිය යුතු මුදල් ඍජුවම බැංකු ගිණුම එනම් වාණිජ බැංකුව තුල ඇති ගිණුම් හිමියාගේ ජංගම ගිණුමට එකතු කර ගැනීමයි. ලැබීම එකතු කරවා ගැනීමට හැකියවීම ලැබෙන්න තියෙන ලැබීම් ජංගම ගිණුමට එකතු කර ගැනීම මෙහිදී සිදුවේ. හරි. එහෙනම් ඊළඟට අපි යමු අභ්‍යාසයකට. එන්න ටියුට් එකේ අභ්‍යාසංක 1. ඊළඟට අවශ්‍ය ළමයි ඉන්නවනම් අභ්‍යාසංක 1කට කලින් අභ්‍යාසංක 9 මෙන්න මේ රූප සටහන ඇඳගන්න. ඔයාලට පැහැදිලි විදියට ඇඳගන්න. මේ රූප සටහන පිළිවෙලට ඇඳි. පිටු අංක 9 අතරේක සටහන් වල මේ රූප සටහන ඇඳගන්න. ඔයාලට පැහැදිලි වෙන්න. ජංගම ගිණුමක් කියන්නේ මොකද්ද? ජංගම ගිණුමකින් ලැබෙන ප්‍රයෝජන මොනවද? ඇයි ජංගම ගිණුමක් හදන්නේ? ආරම්භ කරන්න.
හරි එන්න අභ්‍යාස අංක 1 අභ්‍යාස අංක 1 අපෙන් ඉල්ලනවා ලැබීම් ජර්නලයේ ගෙවීම් ජර්නලයේ මුදල් පාලන ගිණුම සංශෝධිත මුදල් පාලන ගිණුම බැංකු සිස්ටම් ප්‍රකාශන අපි මුලින්ම දන්න දෙක හදමු දන්න තුන ලැබීම් ජර්නලයේ ගෙවීම් ජර්නලයේ මුදල් පාලන ගිණුම රූල් කරන් බලන්න අභ්‍යාස අංක 1 ලැබීම් ජර්නලය වට්ටම් නැති නිසා වට්ටම් තීරුවක් ඕනේ නැහැ ලැබීම් විශ්ලේෂණ තීරු අපිට විකුණුම් ණයගැති ලැබීම් ආදායම් වෙනත් ගෙවීම් ජර්නලය විශ්ලේෂණ තීරු ගෙවීම් අපිට ගෙනුම් ණයහිමි ගෙවීම් වියදම් මේ දෙකෙන් අපිට අපි හදමු මුදල් පාලන ගිණුම හරි මේක හදාන්න බලන්න මෙතන දැන් මේ ටික දාන්න දන්නවනේ අපි ගිණුම් කරන ක්‍රියාවලිය පාඩමේදී ලැබීම් ජර්නලය සහ ගෙවීම් ජර්නලය හැදුවා ඔය උඩ තියෙන එකේ ඉඳන් ජනවාරි 1 ඉඳන් ජනවාරි 31 දක්වා තියෙන ගණදෙනු ටික දීලා තියෙනවා එකින් එක ගණදෙනුව මෙතන ලියලා මේකේ ලියලා අදාළ තීරු වලට විශ්ලේෂණය කරලා දාන්න බලන්න තනියම කරන්නේ හරියන්න හරි වරදින්න හරි වරදිනවා තමයි මිනිස්සු හරියන්න හරි වරදින්න හරි කරන්නේ මම දානවා ප්‍රාග්ධනය නම් ප්‍රාග්ධනය 300යි ඒක වෙනත් තීරුවට දානවා 300 දෙවෙනි කරලා ලී බඩු මිලදී ගැනීමට චෙක් පත් අංක 1 නිකුත් කළා ලී බඩු අපිට ඕන නම් චෙක් පත් අංක 1 කියලා මෙතන ලියමු 40යි ලී බඩු යන්නේ ලී බඩු ගන්න විකුණන්න නෙමෙයි ව්‍යාපාරේ පාවිච්චි වෙනත් තීරුවට තමයි ලී බඩු එහෙම හදන්න බලන්න මේක අනියම හදන්න මාත් එක හදලා නැහැ විභාගයට යන කමියේ
ඇති වෙලාව. ඔය බලන්න ඉවරලමයි මේක. මේ ටික හදලා ඉවරලමයි දාන්න බලන්න chat එකට ඉවරයි කියලා. බලමු කවුද කියලා ඉවර. කරුෂිකා ඉවරයි, තියෝමි ඉවරයි. ඉර ඉවරයි, නිමේෂිකා ඉවරයි, යහන් ඉවරයි. ඒ ශානි සඳුනිකා හරි. සහන් හරි. සමනාලි හරි. ප්‍රමෝද හරි. හොඳයි. වින්දු හරි. පිරුණි හරි. හරි බලමු අපි. හරි දාන්න. අත්පිට බඩු ගැනීම වෙනුවෙන් චෙක්පත් අංක 2 නිකුත් කළා 50000යි. අත්පිට බඩු ගැනීම වෙනුවෙන් චෙක්පත් අංක 2 නිකුත් කළා. අත්පිට බඩු ගැනීම වෙනුවෙන් චෙක්පත් අංක 2 නිකුත් කළා. කීයද 50000යි. අත්පිට ගැනුම් තීරුවට දාන 50යි. ගයාන්ගෙන් ලැබුණා 20යි. ගයාන්ගෙන් ලැබුණා 20යි. ගයාන් කියන්නේ ණයගතියෙක් ඒකට දානවා 20යි. කොහොමද ණයගතියෙක් කියලා හිතාගත්තේ? නම කියලා කියනකොට සාමාන්‍යයෙන් අපි හිතන්නේ ණයගතිය. ලැබුණා නම් ණයගතියෙක්, ගෙවුවා නම් ණයහිමි. චෙක්පත් අංක 3 නිකුත් කොට සමාන සමාගමට යවුවා රුපියල් 70000යි. චෙක්පත් අංක 3 සමාන සමාගමට යවුවා. චෙක්පත් අංක 3 නිකුත් කළා. කීයද 70000යි. සමාන කියන්නේ ණයහිමි. 70. සමනල සමාගමෙන් 20000ක චෙක්පතක් ලැබුණා. සමනල 20000ක චෙක්පතක් ලැබුණා. ණයගති තීරුවට දාන 20. සරාගෙන් 10000ක චෙක්පතක් ලැබුණා. සරා 10000ක චෙක්පතක් ලැබුණා. ණයගති තීරුවට 10යි. චෙක්පත් අංක 4 නිකුත් කොට විදුලි බිල ගෙවුවා 9500යි. විදුලි චෙක්පත් අංක 4 නිකුත් කොට විදුලි බිල ගෙවුවා 9500යි. විදුලිය කියන්නේ වියදමක්, වියදම් තීරුවට දාන 9500. ඊළඟට චෙක්පත් අංක 5 නිකුත් කොට මයුර සමාගමට ගෙවුවා. මයුර චෙක්පත් අංක 5 නිකුත් කොට මයුර සමාගමට ගෙවුවා 31යි. මයුර සමාගම ණයහිමි. ඊළඟට චෙක්පත් අංක 6 ලකී සමනල සමාගමට නිකුත් කළා 48000යි. ලකී සමනල සමාගම. ලකී සමනල සමාගමට චෙක්පත් අංක 6 48යි. ඊළඟට ණයහිමි තීරුවට 48යි. ඊගාවට යමුනාගෙන් 45000ක චෙක්පතක් ලැබුණා. ලැබිලා යමුනාගෙන් 45000ක චෙක්පතක් ලැබුණා. යමුනා ණයගති තීරුවට දාන 45යි. 33000ක වටිනාකමකින් යුත් චෙක්පත් අංක 4 රුවන් සමාගමට නිකුත් කළා. චෙක්පත් අංක 4 පාටද රුවන් සමාගමට නිකුත් කළා. කීයක වටිනාකමකින් යුක්ත 33000ක වටිනාකම. මේකට දානවා 33. ඊගාවට මනුල සමාගමෙන් 80000ක චෙක්පතක් ලැබුණා. මනුල සමාගමෙන් 80000ක චෙක්පතක් ලැබුණා. මනුල කියන්නේ ණයගති තීරුව. චෙක්පත් අංක 8 ණයන සමාගමට නිකුත් කළා 18500. චෙක්පත් අංක 8 ණයන සමාගමට නිකුත් කළා රුපියල් කීයද? 18500යි. චෙක්පත් අංක 8 මනුල සමාගම ණයන සමාගමට නිකුත් කළා 18500යි. ණයහිමි කිව්වේ. දැන් මට කියන්න මේ තීරු ටික එකතුව කියන්න බලන්න. මේ තීරු ටික එකතුව කියන්න බලන්න. ලැබීම් තීරු එකතුව කීයද? මුළු ලැබීම් වලගේ 475යි. 475. මේකනේ. මෙතන 300යි නම් මෙතන 175ක්. ඊළඟට මෙතන 40යි, මෙතන 9.5යි. මේ ගෙවීම් තීරුව එකතුව කීයද? මුළු ගෙවීම් තීරුව එකතුව. මුළු ගෙවීම් තීරුව එකතුව 300යි. 300යි. ඊළඟට ණයහිමි තීරුව එකතුව. ණයහිමි තීරුව එකතුව දාන්න. ණයහිමි තීරුව එකතුව 200.5යි.
200.5 200.5 හරි එන්න මුදල් පාලන ගිණුම මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයක් නැහැ එහෙනම් ලැබීම් ටික ඔක්කොම හර කරනවා වෙන වෙනම විශ්ලේෂණ තීරු වල ණය ගැති වෙනත් කියලා වෙන වෙනම දාන්නත් පුළුවන් ලැබීම් තීරුව එකතුව දාන්නත් පුළුවන් කීයද 475යි ගෙවීම් වලත් දාන්න පුළුවන් එහෙනම් 300යි දැන් මේ මුදල් පාලන ගිණුම ශේෂ කරමු පාගේ ශේෂය 175යි 475යි 475යි පාගේ යනවා හර පැත්තෙන් බැල පැත්තට ඉගෙනවා 175 දැන් තමයි මෙන්න මේක බලන්න හොඳට දැන් ඔයාට තමයි ගෙදර මේක හදන්න කියලා තියෙන්නේ දැන් ඔයාලගේ ගෙදර ඔයාලගේ බිස්නස් එක කියන්නේ ඔයාලගේ බිස්නස් එකේ ඔයාට තමයි මේ මුදල් ගිණුම හදන්න කියලා තියෙන්නේ ගෙදර කට්ටියත් එක්ක මොකක් හරි වැඩක් කරනවා ඔයාට මේ මුදල් ගන්න දෙන ටික බලා ගන්න කියලා තියෙනවා ඔයා ඉතින් ඔයාට තියෙන ගන්න දෙන ටිකට අදාළව ඔයා මේ ටික ඔක්කොම දානවා ඔයා මේ ටික දාලා ඔයා දැන් මාර හැංගීමෙන් මම accounting දන්නවා මට accounting හොඳට පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇතිව ඔයා හදාගෙන ඉන්නවා කීයද ශේෂය 175 ඔයා කියනවා ගෙදර කට්ටියට මේක තමයි හරි ගාන මේක 175යි කියලා කියනවා ඔයා ඊළඟට ටික දවසක් යනකොට මේ මාසේ දැන් ඉවරයිනේ බැංකුවෙන් එනවා ඔයාගේ ගිණුමට අදාළ ඔයාගේ ගිණුමේ තියෙන ලැබීම් සහ ගෙවීම් ටිකට අදාළව බැංකු විස්තරයක් ඒ කියන්නේ අර ඉතිරි කිරීමේ ගිණුමකට අපිට හම්බ වෙන්නේ පාස් පොත ඉතිරි කිරීමේ ගිණුමකට අපිට හම්බ වෙන්නේ මොන පොතක්ද පාස් පොත ඒ වුණාට මේ ජංගම ගිණුමකට හම්බ වෙන්නේ පාස් පොතක් නෙවෙයි ජංගම ගිණුමකට අපිට හම්බ වෙන්නේ පාස් පොතක් නෙවෙයි අපිට මාසයක් අවසානයේ හරි අපි ඉල්ලන දවසකට හරි අපි ඉල්ලුවොත් මාස 3කට කියලා මාස 3ක් අවසානයේ අපි ඉල්ලනවා මාසයක් අවසානයේ නම් මාසයක් අවසානයේ අපි ඉල්ලනවා දවස් 15කට එක සැරයක් නම් දවස් 15කට එක සැරයක් ඒ විදිහට අපේ මේ ගිණුමෙන් සිද්ධ වෙච්ච ගනුදෙනු පිළිබඳ බැංකුව දන්න තොරතුරුත් එක්ක බැංකුව අපිට දෙනවා විස්තරය බැංකුව අපේ ගිණුමේ සිදුවුණු ගනුදෙනු පිළිබඳ විස්තරයක් අපිට දෙනවා ඒකට අපි කියනවා බැංකු විස්තරය කියලා බැංකු විස්තරය බැංකුවෙන් අපේ ගිණුම පිළිබඳ විස්තර කරලා දෙනවා බැංකු විස්තරය නැත්නම් ඒකට කියනවා අපි බැංකු ප්‍රකාශනය කියලා බැංකු විස්තරය නැත්නම් බැංකු ප්‍රකාශනය කියලා අපි කියනවා හරිද එතකොට මෙන්න මේ බැංකු ප්‍රකාශනය තුල අපේ ගිණුම පිළිබඳ විස්තරයක් තියෙනවා එන්නකෝ බලන්න මේකට අපිට අදාළව එවපු මාසික බැංකු ප්‍රකාශනය තමයි යට තියෙන්නේ. ඔයා ගෙදර මිනිස්සුන්ට කියලා තියෙනවා ඔයාගේ ශේෂය කීයයි කියලාද? 175යි කියලා ඔයා කියලා තියෙනවා. ඒ කියලා තියෙනකොට බැංකුවෙන් ගෙදරට ගෙනල්ලා දෙන එකේ තියෙනවා කීයයිද? 2,40,000. දැන් මොකද්ද වෙන්නේ? ගෙදර මිනිස්සු අරක බලනවා මෙන්න මේකේ තියෙනවා 2,40,000. ඔයා කියන්නේ 1,75,000. ඔන්න ඉතින් ඒ වෙලේ ඉඳන් මොනව කරන්න පටන් ගන්නවද? බාගෙන කන්න පටන් ගන්නවා ගෙදර සල්ලි විනාශ කරන්න ආපු එක කාලකන්ණිය මේ ඇයි මේ සල්ලි විනාශ කරන්නේ මෙහෙම බලහන් ගණන් හදනවා නම් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් හරියට ඉගෙන ගන්න මේ බලහන් 175යි කියලා කිව්වා ඒ වුණාට මේක ඇත්තටම තියෙන්නේ 2,40,000 බැංකුව කියනවා නම් ඉතින් තව මොකද්ද කියලා ඔයාගෙන් අහන්න ඔයාත් මොකද්ද වෙන්නේ ඔයාත් ටිකක් දුරට එතකොට මොනවා වෙනවද ඒ කතා කරලත් ඒ කතා කරගෙන බැරි නිසා අසරණ වෙනවා ඔයා ඊට පස්සේ ඔයා යනවා ඒ බැංකුවෙන් එවපු බැංකු විස්තරයත් අරගෙන ගිහිල්ලා බලනවා ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ මම එකතු කරනකොට කොහේ හරි වැරදිලාද මගේ මොකක් හරි අවුලක්ද බැංකුවේ මොකක් හරි අවුලක්ද කියලා ඔයා බලන්න ඔයා මොකද කරන්නේ ගන්නකො රතු පෑනක් ගන්නකො නිල් පෑනක් ගන්න ඒ පෑන අරගෙන දැන් ගන්න අතර පෑන ඔයා බලනවා මේ බැංකු ප්‍රකාශනයේ ඔයා දාලා තියෙන ටිකේ අතර මොකක් හරි වෙනසක් තියෙනවා පොඩි වෙනසක් පළවෙනියටම පේනවා මුදල් තැන්පත් 300 අපේ මුදල් ලැබීමක් විදියට මේ 300 ලැබීම් ටික ඔක්කොම හර කරන්නේ බැංකුව ඒක මොන තීරුවේද දාලා තියෙන්නේ බැංකුව ඒක බැර කරනවා බලන්න බැංකුව ඒක බැර කරනවා ඊළඟට චෙක් පත් අංක 1ට ගෙවීම අපි දැන් මේ මෙතන ගෙවීම් වලනේ
ගෙවීම් කියන්නේ ගෙවීම් ටික අපි බැර කරන්නේ. ඒක බැංකුව හර කළා. බැංකුව මොනවද කරගෙන? දෙපැත්ත මාරු කරගෙන. එයි මේ. එයි. ඒකත් බලනවා. ඒක පොඩි අවුලක් වේද කියලා බලනවා. ඒකට හේතුව තමයි අපේ සල්ලිනේ බැංකුවේ දාන්නේ. අපිට අපේ සල්ලි, ඔයාට ඔයාගේ සල්ලි, මට මගේ සල්ලි, අපිට අපේ සල්ලි මොනවද? අපිට අපේ නම් සල්ලි ටික ඒක අපිට වත්කම. මොකද්ද? අපිට අපේ සල්ලි. අපේ මුදල්. අපේ මුදල් මොනවද? අපේ මුදල් වත්කම. අපේ මුදල් අපිට වත්කම. අපේ මුදල් කාටද? අපිට. අපිට වත්කමක් නිසා තමයි වැඩිවීම හර අඩුවීම බැහැ. අපි එහෙමනේ දැන්නේ. වත්කම් පදනම. නමුත් බැංකුවට කියන්න පුළුවන්ද අපි සල්ලි ටිකක් දීලා බැංක් account එකේ දාපුවම බැංකුව කියනවාද මේවා අපේ සල්ලි කියලා. බැංකුවට බැංකුවේ දේ සල්ලි ටික බැංකුවටද අයිති. අපි ගිහිල්ලා බැංකුවේ දාපු සල්ලි ටික බැංකුවටද අයිති අපිටද අයිති. අපිට අයිති. ඒවා අපේ. බැංකුවට පැත්තෙන් බැලුවොත් බැංකුවට ඒක බැංකුවේ සල්ලිද අනුන්ගේ සල්ලිද? අනුන්ගේ සල්ලි ටිකක් ටික කාලයකට තියාගන්න. මෙන්න බැංකුවට අනුන්ගේ සල්ලි මොනවද? අනුන්ගේ සල්ලි වගකීම්. බැංකුවට බැංකුවේ සල්ලිද අනුන්ගේ සල්ලිද? අනුන්ගේ සල්ලි. අනුන්ගේ මුදල්. අනුන්ගේ මුදල් වගකීම්. අනුන්ගේ මුදලක් කියලා කියන්නේ මොකද්ද? අනුන්ගේ මුදලක් නම් අනුන්ගේ මුදලක් වගකීමක් නම් වගකීමක වැඩිවීම බැර අඩුවීම හර. අඩුවීම හර. අන්න ඒක නිසා තමයි මේ මොකද්ද? වැඩිවීමට අදාළව බැර. අපි වැඩිවීම කියලා කිව්වොතින් ඒක මෙතන බැර. බැංකුවේ බැර. අපි අඩුවීමක් කියලා කිව්වොත් අපේ බැර නම් ඒක බැංකුව හර. මොකද්ද හේතුව? අපිට අපේ සල්ලි වත්කම. බැංකුවට බැංකුවේ සල්ලි. බැංකුවට අපේ සල්ලි. අනුන්ගේ සල්ලි. අනුන්ගේ සල්ලි මොනවද? වක්කීම. හරි බලන්න. හරි. එහෙමනම් යන්න එන අතරේක සටහන් වලට ටියුට් එකේ අතරේක සටහන් වල ඇවිල්ලා ලියන්න. අතරේක සටහන් වල ඇවිල්ලා ලියන්න. ව්‍යාපාරයේ විසින් සිදු කරනු ලබන හරකිරීම. ව්‍යාපාරයේ විසින් සිදු කරනු ලබන හරකිරීම. ව්‍යාපාරයේ විසින් සිදු කරනු ලබන හරකිරීම. හරකිරීම. බැංකුව විසින් බැර කිරීමට බැංකුව විසින් බැංකු ප්‍රකාශනය තුල බැංකු ප්‍රකාශනය තුල බැර කිරීමට බැංකු ප්‍රකාශනය තුල බැර කිරීමට සමාදාන ව්‍යාපාරයේ විසින් බැර කරනු ලබන ගෙවීම ව්‍යාපාරයේ විසින් බැර කරනු ලබන ගෙවීම ව්‍යාපාරයේ විසින් බැර කරනු ලබන ගෙවීම බැංකුව විසින් හර කිරීමට
හේතු වන්නේ. හරි. ඊට පස්සේ දාගන්න මෙන්න ව්‍යාපාරයේ පැත්තේ. මෙන්න මේ රූප සරහන යටින් අදගන්න. ව්‍යාපාරයේ පැත්තේ. ව්‍යාපාරයේ පැත්තේ. මෙන්න බැංකුව පැත්තේ. ව්‍යාපාරයේ පැත්තෙන් බැංකුව පැත්තේ. ව්‍යාපාරයේ පැත්තෙන් බැංකුව පැත්තේ. හරි. මේ රූප සරහන අදගන්න. අපේ මුදල් අපිට බක්කම. ඒක නිසා වැඩිවීම හර අඩුවීම බැහැ. හරි. එතන ඉස්සරහින් අදින අනිත් එක. බැංකුවට කාගේ මුදල්ද මේ? අනුන්ගේ මුදල්. අනුන්ගේ මුදල් වගකීම. වගකීමක් නම් වැඩිවීම බැර අඩුවීම හර. ඒක නිසා වැඩිවීමට ව්‍යාපාරයේ පැත්තෙන් හර බැංකුව පැත්තෙන්. ඔයා හරියට ඉගෙන ගන්න. ආ එකපාරයි ඉගෙන ගන්න වෙන්නේ. මේ අන්තිම වතාව රිවිෂන් පන්ති වලදී එහෙම උපරිම වේගෙන් ගණන් හදනවා නිසා හිමින්ට මෙහෙම කරන්නේ නැහැ. ඒ නිසා ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න. දැන් ඉගෙනගෙන ඉවර කරන්න මෙතන. මේක ඇතුලේ ඉවර කරගන්න. හරි. ඇති වෙලාව. බලමු. හරි. දැන් ඊට පස්සේ අපි බලමු මේක සංසන්දනය කළා. කොහොමද වෙන්නේ කියලා.
අපේ ප්‍රාග්ධනයේ 300 නම් බැංකුව මොනවා කරලා තියෙන්න ඕනේද? බැර කරලා තියෙන්න ඕනේ. මේකට හරියක් දාන්න. බැංකුව බැර කරලා තියනවද? ඔව්. එතනටත් හරියක් දාන්න. චෙක් පත් අංක 1 සඳහා ගෙවීම 40යි. මේකත් ගෙවලා. ඒකත් හරි. දැන් මාර අවුලක් නේ අපිට වෙලා තියෙන්නේ. ගෙදර කට්ටිය කියනවා ඇයි මේ මොකද්ද කරන්න කියලා. අපිට ආවේ 175යි බැංකුවට ඇවිල්ලා 240ක්. මේ අවුල මොකද්ද කියලා බලන්න හදන්නේ. අපේ තියෙන ටිකත් එක්ක සසඳලා අපි බලන්න. හරි. බලනවා. ගයාන්ගේ 20ක නෙමෙයි. චෙක් පත් අංක 2කට ගෙවීම 50000යි. මේ දෙකත් බැංකුවට ගෙවලා. බැංකුව ගෙවලා. අන්න ඊගාවට. චෙක් පත් අංක 3ට 70000ක ගෙවලා. ඒකක් තියෙනවා. අපිත් දාලා බැංකුවට දානවා. චෙක් පත් උපලබ්ධ වීම 20000යි. උපලබ්ධ වෙනවා කියන්නේ බැංකුවේ තැන්පත් වෙනවා. අන්න අපිත් තැන්පත් කළා බැංකුවත් තැන්පත් කරගන්නවා. හරි. ආයි චෙක් පතක් තියෙනවා 20000ක. අන්න අපිත් දාලා බැංකුවත් දානවා. හරිද? චෙක් පත් අංක 5ට 31000යි. අන්න මේ 5 31 නම් තියෙනවා. නමුත් මේ විදුලි බිලට ගෙවපු 9500 බැංකුව දාලාද බලන්න. විදුලි බිලට ගෙවපු 9500 බැංකුව දාලාද? නෑනේ චෙක් පත් අංක 4 නෑනේ. අන්න අපිට එකක් අහු වුණා. ටික ටික බේරෙන්න පුළුවන්. අන්න මේකට පොඩි රවුන්ඩ් කරගන්න මේ විදුලිය 4000 රවුන්ඩ් කරගන්න. කොටු කරගන්න. හරි. චෙක්පත් උපලබ්ධ වීම 45යි. මේ යමුනාගේ චෙක්පත් 45 තියෙනවා. නමුත් මේ 10 සරාගේ 10 සරාගේ 10 නෑනේ. සරාගේ 10 නෑ. ඒකත් කොටු කරගන්න. සරාගේ 10 බැංකුව දාලා නෑ. අපි දාලා තියෙනවා බැංකුව දාලා නෑ. හරි. අපි ගිහලා බැංකුවට තැන්පත් කරා. ඒක රිටර්න් වෙලත් නෑ. අගරු වෙලත් නෑ. හරි. චෙක්පත් අංක 7 ගෙවීම. චෙක්පත් අංක 7ට ගෙවීම 33. අන්න මේ 33 තියෙනවා. මෙන්න මේ චෙක්පත් අංක 5 හරි කියලා. චෙක්පත් අංක 6 නෑ. ඒකවත් පොඩ්ඩක් කොටු කරගන්න. චෙක්පත් අංක 6. ඒක නෑ. ඊළඟට බැංකු ගාස්තු සහ ණය ගැති ප්‍රේෂණ. බැංකු ගාස්තු සහ ණය ගැති ප්‍රේෂණ. බලන්න අපි දාලාද කියලා කොහෙවත්? අපි දාලා නෑ බැංකු ගාස්තු. බැංකුවෙන් අය කර බැංකු ගාස්තු අය කරගෙන. ඊළඟට ණය ගැති ප්‍රේෂණ. කෙලින්ම ණය ගැති බැංකුවටම සල්ලි දාලා. බලන්නකො 1100. ඒවා මම දාලත් නෑ. අපි දාලා නෑ ඒවා. මෙන්න මේ මනුලගේක බැංකුව දාලත් නෑ තාම. මේ දෙකක් බලන්න. දැන් මේවට අපි බලනවා හේතු මොනවද කියලා. ඇයි මේ සරාගේ චෙක් එකයි මනුලගේ චෙක් එකයි බැංකුවට ගියේ නැත්තේ? ඒකෙදි පොඩි වැඩක් වුණා මෙන්න මෙහෙම දෙයක්. මේ දෙකත් එහෙමයි. මේක නම් විදුලි බල මණ්ඩලයට අපි කෝල් කරලා අහනවා ඇයි මේ 9500 චෙක් එකට සල්ලි ගත්තේ නැද්ද? විදුලි බල මණ්ඩලය කියනවා චෙක් එකේ වළංගු කාලය මාස 6ක් තියෙනවා. ඒක නිසා අපිට මේ බැංකුවට දා ගන්න බැරි වුණා මේ පොඩ්ඩක් මේක මේ මාසේ පොඩ්ඩක් පරක් වුණා. චෙක් එක අපි ළඟ තියෙනවා. අපි ලබන මාසේ අනිවාර්යෙන් සල්ලි ගන්න ඕනේ. එතන අපිට පොඩි විශ්වාසයක් එනවා එහෙනම් අපි දාපු එක හරි. අපි ගෙවීමක් විදියට දාලා තියෙන එක හරි. ඒතර විදුලි බල මණ්ඩලයේ අනිවාර්යෙන් ඔබට සල්ලි ගනි. ලබන මාසේ හරි අපේ account එකේ බැංකුවෙන් සල්ලි කැපෙයි. නමුත් අපි දැම්මම කපලා ඉවර කරලා තියෙනවා. මොකද මේ මාසේ චෙක් එක දුන්න නිසා අපි දැම්මා. අපි දානවා ලකී සමනල සමාගමට කෝල් එකක් දාලා අහනවා මේ 48ක චෙක් එකක් ඔයාලට දුන්නා. හරිද? මනුලගේ චෙක් එක තියෙනවද? මනුලගේ චෙක් එක 80000 තියෙනවා නේ. මේ 80000 තියෙනවා. ඒ 80000යි. එතකොට සරාගික විතරයි නැත්තේ. ඒ 10000යි. ඒ 10000 අපි ක්ලියර් කරගත්තා. මොකද අපි ඒක බැංකුවට දානකොට පොඩි ප්‍රශ්නයක් වුණා. ඒකින්ද තමයි නැත්තේ. හරි. ඊළඟට බලන්න මේ ලකී සමනල සමාගමට කෝල් එකක් දාලා අහනවා මොකද මේ චෙක් එක දාගත්තේ නැද්ද? එතකොට ලකී සමනල සමාගම කියනවා මොකද්ද? ලකී සමනල සමාගම කියනවා ලකී සමනල සමාගම කියනවා මොකද්ද? ලකී සමනල සමාගම කියනවා අපිට මේ චෙක් එක තාම දාගන්න බැරි වුණා. අපි ලබන මාසේ අනිවාර්යෙන් දාන්නම් කියලා ලකී සමනල සමාගමයි විදුලි බිලයි කියන්නේ. හරිද? ඒතර ඒ දෙකේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ සරාගේ චෙක් එක අපිට ගෙනල්ලා දුන්නේ මෙන්න මෙහෙම හිතන්නකෝ. සරාගේ චෙක් එක අපිට දුන්නා. මේක දුන්නේ ඕක ඇත්තටම නම් දීලා තියෙන කවද්ද? 12 වෙනිදානේ. අපි 12 නෙමෙයි කියලා හිතමු. අපි හිතමු 31 වෙනිදා ඕක දුන්නා කියලා.
මේක අහන්න 31 වෙනිදා තමයි මේක දෙන්නේ 31 වෙනිදා මේක දෙනකොට 31 වෙනිදා මේක දෙනකොට මොකද්ද වෙන්නේ 9 එකේ 18.5 චෙක් එකක් නැහැ ඒකත් අවුල් හරිද 31 වෙනිදා මේ චෙක් පත දෙනකොට මේ සරාගේ චෙක් එක දෙනකොට ගෙනල්ලා දුන්නේ 31 වෙනිදා රෑ 9ට විතර ගෙදරට ඇවිල්ලා කෙනෙක් තට්ටු කර දොර ඇරලා බලනකොට කවුද සරා ඇවිල්ලා මෙයා දුන්න රුපියල් කීයක චෙක් එකක්ද 10000ක චෙක් එකක් දෙන්නයි මේ රෑ වෙලා ඇවිල්ලා තියෙන 10ට 9ට අපි එතකොටම එයා චෙක් එක දෙනකොටම අපි ගෙට දුවගෙන ගිහිල්ලා දානවා සරාගේ චෙක් එක 10000 ලැබුණා කියලා දැම්මට මාසේ අවසානයේ පෙබරවාරි මාසේ මුල උදේ පාන්දර පියුම් ලියුම් බෙදෙන එක්කෙනා ගේ ගාවට ඇවිල්ලා දෙනවා අපිට බැංකු ප්‍රකාශ අපි 10000 මේ චෙක් එක දාගෙන බැංකුවේ 10000 දාලාද නෑ අපි පෙබරවාරි මාසෙදි ගිහිල්ලා අපි 31 වෙනිදා රෑම ගිහිල්ලා බැංකුවේ චෙක් එක තැන්පත් කළා. චෙක් පත් ඩිපොසිට් කරන්න වෙනම මැෂින් එකක් තියෙනවා. ඕකට දාලා අපි චෙක් එක ඩිපොසිට් කරලා එනවා. ඔය ඩිපොසිට් කරලා එනකොට මොකද්ද වෙන්නේ? ඒක බැංකුව අපි ඩිපොසිට් කරාට පහවදා උදේට එන බැංකු ප්‍රකාශනයේ තුල මේක තියෙනවද? මේක නෑ. මේක නැති නිසා අන්න අපි දාගෙන බැංකුවට තාම වැටිලා නෑ. එහෙමනම් එන්න අපේ සිදු වුණු අඩුපාඩු අපිම නිවැරදි කරගන්න. අපේ සිදු වුණු අඩුපාඩුවක් තියෙනවා නම් ඒක අපිම නිවැරදි කරගන්න. අපේ සිදු වුණු අඩුපාඩු අපිම නිවැරදි කරගන්න අපි හදා ගන්නවා අපේ ගිණුමක්. අපේ අඩුපාඩු නිවැරදි කරන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම. සංශෝධිත මුදල් පාලන. සංශෝධිත මුදල් පාලන. ඒක නිවැරදි කරන්නේ අපේ ශේෂය නිවැරදි කරනවා. ඊගේ කියලා දානවා 175. 175. අපේ අඩුපාඩු මේවා අපේ අඩුපාඩු නෙවෙයි. මේවා අපේ අඩුපාඩු නෙවෙයි. මේවා වෙලා තියෙන්නේ මොකද්ද? විදුලි බිල වැටෙන්න තව ටික කාලයක් යනවා. සරාගේ චෙක් එක account එකට වැටෙන්න තව ටික කාලයක් යනවා. ඒවට කියනවා අපි මොනවා කියලාද? කාල වෙනස් වීම. කාල වෙනස් වෙන ඒවා නෙවෙයි මොනවද? කාලයක් ඕනි වෙනස් මට අමතක කරන්න කාලයක් දෙන්න හිත හදාගන්න කාලයක් දෙන්න අන්න කාලයත් එක්ක සිදුවන වෙනස් වීම එහෙනම් මේවා කාලයත් එක්ක සිදුවන වෙනස් වීම මේවට කියනවා අපි කාල වෙනස් වීම කියලා කාල වෙනස් හරිද එහෙනම් අපි කාල වෙනස් වීම දාන්න අපි හදනවා බැංකු සැසඳුම් ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශනය හරි ඒක හදන්න කලින් ඔය ටික ඔක්කොම එකට හදන්න ඕන අපි ඒක හදන්න කලින් පළවෙනි ගාන නිසා හදමු සංශෝධිත මුදල් පාලන කියනකොට දානවා අපිට දාන්න බැරි වෙච්ච දේවල් එන්න බැංකු සැසඳුමේ යටම තියෙන දෙක රවුන්ඩ් කරගන්න බැංකු ගාස්තු 2150යි ණය ප්‍රේෂණ 1150යි බැංකු ගාස්තු 2150 අපි දාලා නැහැ බැංකුව ගාස්තුවක් අය කරගත්තා කියන්නේ අපේ සල්ලි ටික අඩු වෙලා බැර කරන්න බැංකු ගාස්තු 2150 බැංකු ගාස්තු කියලා බැර කරන්න 2150 ඊළඟට ණයගැති ප්‍රේෂණ ණයගැතිව ඍජුවම බැංකුවට සල්ලි දීලා 1150 ණයගැති ප්‍රේෂණ 1150යි සල්ලි හම්බෙලා කෙලින්ම බැංකුවට එහෙනම් ඒක හර කරන්න 1150 දැන් බලන්න මේක ශේෂ කරලා අපේ අඩුපාඩු ටික උත්තරයි තියෙන්නේ හදාගත්තා කාගේ ශේෂය කීයක් එනවද 176යි 150යි 176යි 150යි කාගේ ශේෂය එනවා 174 අර පැත්තෙන් ඊගේ යනවා 174 ඔන්න අපිට අනෝන ශේෂය නා 174යි අපි පටන් ගන්නවා මෙතන සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය අපේ හරිම ශේෂය 174 ඒක දාගන්න අපේ හරිම ශේෂය මෙතනට දාගත්තා අපේ හරිම ශේෂය දාලා එකතු කළා අඩු කළා අන්තිමටම ගන්නවා බැංකු ප්‍රකාශනයේ ශේෂය කීයක් වෙන්න ඕනේද බැංකු ප්‍රකාශනයේ ශේෂය බැංකුව විසින් නියපු බැංකු ප්‍රකාශනයේ ශේෂය කීයද
240යි. ඒක දාගන්න යට. 240යි. ඒක දාගන්න යට 240. හරි. දැන් එකතු කරන්නේ මොනවද අඩු කරන්නේ මොනවද? බලන්න මේ. මම මේ ඇත්තම කතාව කියලා. සරාගේ චෙක් එක 10000. මේක අපේ මෙන්න මේ අපේ ගෙනුමේ දාලා තියෙනවා 10යි කියලා එකතු කරලා තියෙනවා. නමුත් බැංකුව තාම එකතු කරලාද? නෑ. බැංකුවේ තියෙන බිංදුවයි. උඩ 10යි යට බිංදුවයි. උඩ 10යි යට බිංදුවයි. එතකොට මේ දෙක සමාන කරන්න. මේ සැසඳුම් ප්‍රකාශනයක් කරන්න. මේ දෙක සමාන කරන්න. උඩ 10 බිංදුව කරන්න නම් මොනවා කරන්න? මේ 10 බිංදුවට සමාන කරන්න. chat එකට දාන්න බලන්න. මේ ධන 10 බිංදුවට සමාන කරන්න නම් 10ක් අපි එකතු කරන්න ඕනේද 10 අපි අඩු කරන්න. 10 මොනවා කරන්න ඕනද? තරුසිකා අඩු කරන්න ඕනි. අනිත් අය මේ 10 මොනවා කරන්නද? නිමේෂිකා අඩු කරන්න ඕනි, සහන් අඩු කරන්න, උවිඳුරංගිත් අඩු කරන්න, සඳමාලද අඩු කරන්න ඕනි මේ 10. 10. කාගේ 10ද? සරාගේ 10. මොකද පදයක් කරන්නේ? මේක මොකද්ද? අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරත් අපේ ගිණුමේ තාම තැන්පත් වෙලා නැහැ. අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරාට තාම මේක තැන්පත් වෙලා නැහැ බැංකුවේ. එහෙනම් ඒවට කියනවා අපි තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්පත්. ආයි කියන්නේ නම මොකද්ද? ඉදිරි ඉදිරියට කමන්නේ කතා කරන්න. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්පත් මොනවද? තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්පත්. තව නමක් කියනවා ඔකට. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත්. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත් කියනවා. තව එකක් කියනවා. තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත්. බැර පැත්තේ නැති චෙක්පත්. බැර නොවු චෙක්පත්. එකතු කරනවා ඊට පස්සේ. මෙන්න මේක බලන්න. මේක බලන්න. මේ 9500 48000 18500 කියන මේ තුනම අපි අඩු කරගෙන ගෙවීම් ජර්නලය තුලින් අපි අඩු කරගෙන මෙතන දාලා ඔය ටික ඔක්කොම අපි අඩු කරාට මේ ටික ඔක්කොම අඩු කරාට බැංකුව තාම අඩු කළා නැහැ. බැංකුවේ වැඩි මෙතන හිතන්නකෝ අඩුයි 100ක් කියලා. අඩු 100 ධන කරන්න නම් මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. එහෙනම් මේ ටික පිළිවෙලට එකතු කරමු. චෙක්පත් අංක 4 එකතු කරනවා කීයයිද? 9500යි. ඊළඟ එක 48යි. ඊළඟ එක 18500. මේ ටික එකතු කරමු. ඕකට නමක් කියනවා. මේවට කියනවා අපි මොකද්ද? නිකුත් කරා තාම ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඒවට කියනවා අපි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත්. නිකුත් කරා ගෙවන්න කියලා නිකුත් කරා තාම ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ. නිකුත් කරා ගෙවන්න කියලා තාම ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු. එහෙමනම් බලන්න මේකේ එකතුව. මෙතන එකතුව කීයක් වෙනවද? 9500යි 18500යි 48යි එකතුව කීයක්? 76. 76. මේ 76 එකතු කරමු. 10න් බිංදුව එකක් විතරුයි 14ගෙන් 15න් 5 එකක් විතරුයි 2යි 250. ඕකෙන් 10ක් අපි අඩු කරනවා. එතකොට එනවා 240කට සමාන වෙනවා. අන්න අපි වැඩේ කොට දාගත්තා. කොහොමද වෙන්නේ? මොකද්ද වෙන්නේ? මෙන්න බලන්න. ආයි කියලා දෙන්නේ නැහැ මේක සැරින් සැරේ. එකතු කරනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත්. අඩු කරනවා තැන්පත් කළ නමුත් ගෙවීමට උපලබ්ධ නොවු චෙක්පත්. ඒ ටික අඩු කරනවා. මේක තමයි ඇත්ත කතාව. ඒකෙන් තමයි අපි මේ ගාන හැදුවේ. පුළුවන් නම් මේක පන්ති වුණාට පස්සේ ආයි පාරක් වීඩියෝ එක බලලා ඔය ඇත්ත කතාව හොඳට ඔළුවට ගන්න. ඕකෙන් ගාන හදන්න. එතකොට කොච්චර මොනම ප්‍රශ්නයක් ආවත් අවබෝධය තියෙනවා නම් වරදින්නේ නැහැ. අවබෝධය වටින කටපාඩම් කරලා හදලා වැඩක් නැහැ. හරිද? ඉස්සරහදී අපි කියන්නේ එකතු කරනවා නිකුත් කරනවා ඉදිරිපත් නොවු චෙක්පත්. අඩු කරනවා තැන්පත් කරනවා නමුත් උපලබ්ධ නොවු චෙක්පත්. උත්තරයි අපි ඉස්සරහදී කියන කතාව. මේක තමයි ඇත්තටම වෙන දේ. හරි. බලන්න එතකොට මෙන්න ලැබීම් ජර්නලයේ ගෙවීම් ජර්නලය ඔය ටිකෙන් හදනවා අපි මුදල් පාලන ගිණුමක්. ඊළඟට මෙන්න මේකෙන් අපේ අඩුපාඩු නිවැරදි කරගන්න. අපේ අඩුපාඩු නිවැරදි කරයි.
සංශෝධිත මුදල් පාලකින් මහදන්නේ අපේ අඩුපාඩු නිවැරදි කරනවා. ඊළඟට මේ බැංකු සැසඳුම් ප්‍රකාශනය හදන්නේ කාල වෙනස් වීම සහ තව එකක් තියෙනවා. බැංකු වැරදි. බැංකුවේ සිදු වූ වැරදි හෙළිදරව් කිරීම. හෙළිදරව් කිරීම. කාල වෙනස්කම් සහ බැංකුවේ විසින් සිදු කළ වැරදි හෙළිදරව් කරන්න තමයි මේ බැංකු සැසඳුම් ප්‍රකාශනය. හරි. යටින් එහෙමනම් සංශෝධිත මුදල් පාලනකින්මයි බැංකු සැසඳුම් ප්‍රකාශනය ගන්න. හරි. ඇති වෙලා අවස්ථාව. ඊළඟට එන්න අභ්‍යාසංක 2. අභ්‍යාසංක 2 ඉස්සර වෙලා වුණ බැංකු ප්‍රකාශනයේ සමහර ළමයින්ගේ printing mistake එකකදී බැංකු ප්‍රකාශනයේ චෙක් පත් අංක 1ට 50000 කියලා හදාගන්න. චෙක් පත් අංක 1 50000යි. හරි. ඊළඟට ශේෂය කියන තීරුව හදාගෙන යන්න ටියුට් එකේම හදාගෙන යන්න පහළට. ශේෂය කියන තීරුව
හරිද බලන්න මුදල් වල ඉස්සරහින් එනෝනේ 400 ඉස්සරහින් 400යි චෙක් පත් අංක එකෙන් 50000ක් ගෙවනවා ඒතකොට 350000යි 350000න් 20ක් ගෙවනවා එතකොට 330000යි 330000යි 25000යි 355000යි 355000යි 35000යි 390000යි 390000න් 30000ක් 32000ක් ගියාම 358000යි 358000යි 63යි 403යි 403න් 33ක් ගියාම 400යි 370යි 370යි 440යි 440ට දෙකක් අඩු වුණාම 438යි එතකොට 430යි අවසාන එක 430ද මඩක් බැහැරි වැදුනා අවසාන එක 440 ඇයිද ඔව් අවසාන එක 440 ඔව් 446යි 438යි 8යි 446යි 446යි හරි ඇවිල්ලා ඒක ඔක්කොම 446යි ආවන එතලම කියනවනම් අන්තිම උත්තරේ බැංකු ප්‍රකාශනයේ අවසානම උත්තරේ 446ක් 446යි හරි හදන්න බලන්න ලැබීම් ජර්නලයේ රූල් කරන්න ලැබීම් ජර්නලයක් රූල් කරන්න මේ ලැබීම් ජර්නලය ගහන්න ගෙවීම් ජර්නලය ගහන්න මුදල් පාලන සංශෝධන මුදල් පාලන බැංකු සිස්ටම් ප්‍රකාශන මේ ටික ඔක්කොම හදන්න බලන්න
ඉතුරු ටික ඉවර කරන්න ඕන.
හරි බලන්න හරි බලන්න මට කියන්න බලන්න මෙන්න මේ ලැබීම් තීරුව එකතු කියේ ලැබීම් තීරුව එකතු 625 මෙතන ණයගැති තීරුව එකතු 225යි 225යි හරි මෙතන ගෙවීම් තීරුව එකතු කියේ 231යි 20යි මෙතන ණයම තීරුව එකතු කියේ 151.5යි හරි මට කොට ආයි දාන්න බලන්න මෙන්න මේ ගෙවීම් තීරුව එකතු 231ද 225ද 231යි නේ හරි මෙතන ලැබීම් 625යි ඊළඟට ගෙවීම් 231යි 231යි හරි ඊළඟට මේ මුදල් පාලනගෙන මේ පාගේ ශේෂය කීයක් වෙනවද 625යි 625යි අතයි කීයක් වෙනවද මුදල් පාලනගෙන මේ පාගේ ශේෂය 394යි ඔය 394 තමයි සංශෝධිත මුදල් පාලනගෙන මේ ඊට යන්නේ 394යි ඒතර බැංකු සිස්ටමත් එක්ක සංසන්දනය බැංකු ප්‍රකාශනයත් එක්ක සංසන්දනය කරනකොට බැංකු ගාස්තු කියලා බැල වෙලා තියෙන්න ඕනේ 10යි ණයගැති ප්‍රේෂණ කියලා හර වෙලා තියෙන්න ඕනේ 8000යි එතකොට ශේෂය 402යි 402යි අර පැත්තේ ඊ කියනවාද 400 සංශෝධිත මුදල් පාලනගෙන මේ ශේෂය 400 ලාභාංශ තියෙනවලු ලාභාංශ ආදායම 35යි ලාභාංශ ආදායම 35ක් හර වෙන්නේ එතකොට 435ක් වෙනවා මුදල් පාලනගෙන මේ හර පැත්තේ 437න් දෙකක් ගියාම 435යි සංශෝධිත මුදල් පාලනගෙන මේ ශේෂය කීයද 435යි 435 ඊළඟට බලන්න ඉදිරිපත් නොවු චෙක්පත් සහ උපලබ්ධ නොවු චෙක්පත් මොනවද තියෙන්නේ මට කියන්නේ මෙතනට ඉදිරිපත් නොවු චෙක්පත් මොනවද එන්නේ ඉදිරිපත් නොවු චෙක්පත් ටික මොනවද කීයද බලමු 20ක් එනවා ඉදිරිපත් නොවු චෙක්පත් තියෙනවා 20ක එකක් තියෙනවා ඒ කියන්නේ මෙන්න මේ එක 20ක් වෙන්නේ තුන තියෙනවා දෙක කියන 20ක චෙක් තියෙනවා තව එනවා 48ක චෙක් එකක් වෙනවා 48යි කියන්නේ මෙන්න මේ 9500ක චෙක් එකක් වෙනවා 9500 18500 මෙන්න මේ අන්තිමට තියෙන 18500ක් නෑ මේ 18500ක චෙක් එකක් ෂේ ඔයාලා ඉස්සරහින් ඉවෙන් අල්ලීලා තියෙනවා දැන් මෙතනට එකතෝ කීයක් එකතෝ කීයක් එනවා 96යි එකතු වෙනවා 96යි ඊළඟට උපලබ්ධ නොවු චෙක්පත් කීයක් එනවා උපලබ්ධ නොවු චෙක්පත් උපලබ්ධ නොවු චෙක්පත් කීයද කියලා දෙන්න මෙතනට කියන්නේ එකින් එක කියන්නේ 10ක් එනවා ඒ කියන්නේ මෙන්න මේ 10 තව ඊගාව 30යි 45යි 30යි ඔය 45යි ඊහැර වෙනේම තියෙනවා 10යි 45යි 30යි 70යි මේ 70 එකක් දැන් ඒතර මේ ටික ඔක්කොම එකතු වූ කීයද 145ද
නෑනේ මේ 70 චෙක් එක තියෙනවා. මේ 70 කිව්වේ. ඒක හරි. මේ 70 ඉන්නේ නෑ. එතකොට කීයක් වෙනවද? 85යි. 85යි. මෙතනින් එකක් ඉතුරුයි. 11න් එකක් ඉතුරුයි 10යි 13න් 3 එකක් ඉතුරුයි 531යි. 531කින් අඩු කරන්න ඕනේ 85ක්. එතකොට 6යි 12න් 8ක් 4යි. එතකොට 446ට ගාන බැලන්ස්. මේවා ඉස්සරහින් ඊ අදාළ චෙක් එකේ නම ලියලා තියෙනවා. හරි. එහෙමනම් අභ්‍යාසාංග දෙකටත් හරියක් දාන්න එකක් ඉවරයි. හෝම්වර්ක් විදියට දාගන්න අභ්‍යාසාංග 3 සහ අභ්‍යාසාංග 4. හෝම්වර්ක් විදියට අභ්‍යාසාංග 3යි අභ්‍යාසාංග 4යි අභ්‍යාසාංග 5ක් පුළුවන්. 5ක් කරා. අභ්‍යාසාංග 3 4 5. හරි. ඉවර ළමයි ඒ ටික ඉවර කළා WhatsApp එකට දාන්න ඉවරයි කියලා. හරි. එහෙමනම් අදට පන්ති ඉවරයි. අපි ලබන ඉරිදා එහෙනම් මේක ඉඳලා කොටස කරමු. එතකොට අද හවස පේපර් ක්ලාස් එක තියෙනවා. හවස 4ට. තාමත් අර ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වුනේ නැති ළමයි ඒකට ජොයින් වෙලා තමන්ට පුළුවන් ටික කරන්න. පුළුවන් 5ද 5 කරන්න. 5 කොහොමද කියලා බලන්න. ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. එතන උඩ විවරණයක් දාලා ඇති. ප්‍රශ්නේ වරදින්න හරි හරියන්න හරි හේතු. හරි. එහෙනම් ළමයි අදට ඉවරයි.